බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිච්ච කෙනා, බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයක් ඇති කරගත්ත කෙනා හැමතිස්සෙම හොයන්නෙම බුදුරජාණන් වහන්සේ මොකක්ද කිව්වේ කියලාමයි. තථාගතයන් වහන්සේ ගැන පැහැදීම ප්‍රසාදයේ ගෞරවේ නැති කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ ගැන හොයන්න ආධ්‍යාත්මික අභ්‍යන්තරික වීරියක් උපදින්නේ නැහැ. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම වඩ වඩාත් ජීවිතයේ මේ එකම ගුණය ඇති කරගත්තත් මොකක්ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය ඒ තරම් සැනසෙල්ලක් තවත් ජීවිතයට ඇත්තේ නැති බව හොඳට මතක තියාගන්න. අන්නේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගෙන සම්බුද්ධ ශාසනයක ජීවිතයක ඇති කරගන්න ඕනේ වඩාත් වටිනා කියන ගුණ පිළිබඳව කියවිච්ච උතුම් දේශනාවක් තමයි මේ වෙලාවේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. කල්පනා කරලා බලන්න අද දවස ගත්තාම පින්වතුනි මේ විශ්වය තුල මහ පුදුමාකාර අසිරියක් වෙච්ච සිද්ධියක්. බුදුරජාණන් වහන්සේ දේවාවරෝහණය කරමින් සංකස්සපුරේට වැඩම කරන්නට යෙදුන පොහොය දිනේ හැටියට තමයි අද මේ වප්පුර පසළොස්වක පොහොය සඳහන් වෙන්නේ. එදා ජීවමානව වැඩ සිටිය කාලේ ගන්ධබ්බ රුක්ක මූලයේදී මේ අන්‍ය තීර්ථකයන්ගේ මාන්නේ බිඳලා දාලා සංකස්සපුරේදී බුදුරජාණන් ගන්ධබ්බ මූලයේදී බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කළා වස්සාන 3 මාසෙ ගත කරන්න. පින්වතුනි මේවා වඩ වඩාත් විස්තර කරන්න කාලෙ ගන්නෙ නැහැ අහලා තියෙන කරුණු නිසා. වප්පුර පසළොස්වක පොහොය දවසට නිරන්තරයෙන් කියවෙනවා. බුදුරජාණන් වහන්සේට අභියෝග කරා අන්‍ය තීර්ථකයෝ පුළුවන් නම් 이르දි ප්‍රාතිහාර පාන්න කියලා. එහෙම ප්‍රාතිහාර පාන්න කියලා අභියෝග කළාම බුදුරජාණන් වහන්සේ ඔයත් වස්සාරාධනාව කරපු පොයේ දවස සිහිපත් කළකෝ අසවල් දවසේ අඹරුකක් මුලදී මම ප්‍රාතිහාරය පානවා කියලා. මේ කාරණාව දැනගත්ත අන්‍ය තීර්ථකයෝ ඒ ප්‍රදේශයේ තිබ්බ අඹගස් ඔක්කොම කපලා දැම්මා. සංවිධානය වෙලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පානවා කියනකොට ඒකට විරුද්ධව කොච්චර කට්ටිය හිටියද? අඹගස් මේ පළාතෙම කපලා දානවා කියන්නේ ලේසි වැඩක්. මුළු පළාතක අඹගස් ටික කපලා දානකොට කොහොම තරහකාරයෝ ඉන්න ඕනද? එහෙනම් ඔබේ ජීවිතේ තරහකාරයෝ නැහැ කියලා, තරහකාරයෝ ඇති වුණා කියලා කලබල වෙන්න දෙයක් නැහැ. ඔබටත් ඕන තරම් තරහකාරයෝ විරුද්ධවාදීන් ඇති වෙන්න පුළුවන්. ඒක ලෝකයේ ස්වභාවය. මුළු ලොවම නිවා වදාළ තථාගතයන් වහන්සේට ඒ තරම් තරහකාරයෝ හිටියනම් අපිට තරහකාරයෝ ඉන්න එක ගැන අහන්න දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ ගැන අමුතුවෙන් කලබල වෙන්න එපා. මුළු පළාතෙම අඹගස් කපලා දැම්මහම මේගොල්ලෝ සතුටු වුණා. දැන් කොහොම ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වචනේ ඉෂ්ට කරන්නද කියලා. කියන්නේ බුදුහාමුදුරු යථාවාදී තථාකාරී යථාවාදී කියලා දන්නවා. දෙයක් කිව්වොත් ඒ දේ කරනවා, කරන දේමයි උන්වහන්සේ කියා. අපි එහෙමද කියන්නේ වෙන එකක්, කරන්නේ තව එකක්. අපේ ජීවිතවල හදාගන්න ඕනේ තැන්. තථාගතයන් වහන්සේ කිව්ව දේ කරනවා කියලා දන්න නිසා ගස් ඔක්කොම කපලා දැම්මා. පින්වතුනි බුදුබල මහිමේ කොච්චරද කියනවනම් ඒ දවසේ බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනකොට කොහෙදෝ හිටපු මිනිස්සේ කඹ ගෙඩියක් ගෙනල්ලා පූජා කළා. බලන්න බුදුබල මහිමේ. ඒ අඹ ගෙඩිය බුදුරජාණන් වහන්සේ වළඳලා අඹ ඇටේ බිමට දාලා අත දෝවණේ කළ පැන් ටික වැට්ටෙන්න සැලසුවා ආරාම ඇටියට. පින්වතුනි හරි පුදුමයි. තථාගතයන් වහන්සේගේ යූතුම් ශ්‍රී හස්තයෙන් පැන් ටික ගෙලහිලා බිමට වැටෙනකොටම අර අඹ බීජයෙන් මහ දැවැන්ත අඹ වෘක්ෂයක් මැවුණා. පොළවේ ඇති වුණා. බලන්න බුදුරජාණන් වහන්සේගේ අසිරිය. උන්වහන්සේට මහා අදිෂ්ඨාන බලයක් තියෙනවා. උන්වහන්සේ මේ විශ්වය වසී කරගෙන තියෙන්නේ. උන්වහන්සේගේ ආධ්‍යාත්මය තුල හටගන්න යම් සිතුවිල්ලක් වේද මේ විශ්වය ඉෂ්ට කරන්න බලාගෙන ඉන්නවා. අපිට එහෙම එකක් නැහැ. පින්වතුනි අඹ ගහක් මැවුණා. ඒ අඹ ගහ මුල ඉඳගෙන මහා ප්‍රාතිහාරයක් පෑවා. මේක අටුවාචාර්යින් වහන්සේලා අර්ථකථාචාර්යින් වහන්සේලා විස්තර කරන්නේ කොහොමද? ඒ ප්‍රදේශීය අන්න තීර්ථකයෝ කූඩාරම් ගහගෙන හිටියලු බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පාන හැටි බලමුකෝ අපි කරන හැටි කියලා වෙන්නේදී නේ. එහෙම කූඩාරම් ගහගෙන හිටියලු.
බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහැර පාලා මහා ආශ්චර්යයක් සිද්ධ කරාම මහ විශාල සුළඟක් ඇවිල්ලා අර කූඩාරම් ඔක්කොම කඩාගෙන බිඳගෙන විසිරීලා ගියා කියනවා. අන්නේ තීර්ථික හුළඟට ගහගෙන ගියා කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ අසිරිය සෝබා දහමට දැනෙන හැටි. ආන් එහෙම කරලා තමයි විජම්බන දේශනා කරන්න දෙවි ලෝකෙට වැඩම කළේ. ඒ කාලය තුල අභිධර්මයේ දේශනා කරලා අදවන්පුර 15ක් පොහේ දවසක තමයි ධර්මයේ සඳහන් කරන්නේ දේවාවරෝහණ කියන මේ උතුම් ප්‍රාතිහාර්ය පාමින් මනුස්ස ලෝකෙට වැඩියා කියලා කියන්නේ. ඒ වඩින වෙලාවට රත්තරන් හිනිමගක්ම වල දුන්නයි කියනවා කවුද? සක්‍ර ද්‍රේවේන්ද්‍රයා. බලන්නකො පංචසික ඒ දෙව්පුත් වීණා වාදනය කරා කියලා සඳහන් කරන. විස්කම් දෙව්පුත් ඡත්‍රය දරාගෙන හිටියා කියලා සඳහන් කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ ඒ දෙවියන්ගේ වෙනුම් පිදුම් ලබන හැටි. එතනදී ප්‍රාපු ප්‍රාතිහාර්යය තමයි පිඟුතුනේ මනුලොව ඉන්න මිනිසුන්ට අපාය දකින්න බෑ ඇස් දෙකෙන්. දෙව්ලොවේ මනුලොව ඉන්න මිනිසුන්ට දෙව්ලොව දකින්න බෑ ඇස් දෙකෙන්. බුදුරජාණන් වහන්සේ අදිස්ථානයක් කරනවා මේ එකතු වෙලා හිටපු සියලුම දෙනාට දෙව්ලොව පෙනේවා කියලා. අපාය පෙනේ අවිචය පෙනේවා කියලා. පිඟුතුනේ දෙව්ලොව දකින්න මිනිස්සු අවිචයක් දකින්නවා දැස් දෙකෙන්. කවදාවත් ඒ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එදා ඒ මහා ප්‍රාතිහාර්යය දැකපු මිනිසුන් අතර මමත් බුදු වේවා කියලා ප්‍රාර්ථනා නොකරපු කෙනෙක් හිටියේ නැහැ කියනවා. ඒ තරම් බුද්ධාශ්චර්යයක්. බුදුරජාණන් වහන්සේ පියවර 3කින් මනුලොවට වඩින්නේ. වම් දකුණු ශ්‍රීපාදස්ථානයේ ශ්‍රී දිව්‍ය ලෝකේ, ඊළඟට වම් ශ්‍රීපාදය ඉනිමඟ මැද තියලා දකුණු ශ්‍රීපාදය පිඟුතුනි සංකස්සපුරේ බිම ස්පර්ශ කරනවා. පියවර 3කින් තමයි දිව්‍ය ලෝකෙ ඉඳලා වැඩම කරන්නේ අර පූජා කරපු රන් ඉනිමඟ දිගේ. ඒ තරම් අසිරියක් කරන්න පුළුවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකේ කොහෙද ඉන්නේ? ඉතින් එදා බුදුරජාණන් වහන්සේ වැඩම කළ ධර්ම දේශනා කරලා සරියුත් මහරහතන් වහන්සේට අගතනතුරු ලබා දීලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ සිරිවර්ධන නමින් හිටිය පැවිදි භාවය ලබලා දීලා නියත විවරණ ලබලා දීලා මහා පුදුම අසරියක් විච්ච පුරපසළොස්වක පොහේ දවසක්. පින්වතුනි අපිට මේවා ඇහෙනකොට ශ්‍රද්ධාව උපදව ගන්න ඕනේ. අනේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මොනතරම් අසිරිමත් උතුමෙක්ද කියලා හිතන්න ඕනේ. ඒ හිතන හිතුවිල්ලෙම භාගතුන් වහන්සේ සරණ යාම තුල ලැබෙන පිළිසරණ අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අපිට එහෙම හිතා ජීවත් වෙන්න හිතක් නැති නිසා තමයි රාග, ද්වේෂ, මෝහ වලින් මේ හිත පීඩා විඳින්නේ. ලෝභ, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, මද, මාන වලින් ජීවිතේ අපි මේ දුක් විඳින්නේ. අපිට තථාගතයන් වහන්සේ සිහි කර කර ජීවත් වෙන්න හදාගත්ත හිතක් නැති නිසා. එහෙම හිතක් අපි හදාගත්තොත් ඒ හිත මොන තරම් බුද්ධානුස්සතිය තුල රැකිලා තියෙනවද බලන්න. මොන තරම් බුද්ධානුස්සතිය තුල නිකලෙස් වෙලා තියෙනවද බලන්න. මොන තරම් බුද්ධානුස්සතිය තුල අකුසල් වලින් නිදහස් වෙලා තියෙනවද කියලා බලන්න. ඒ නිසා පින්වත් හැම කෙනෙක්ම අද මේ උතුම් වප්පුර 15ක පොහොය දවසේ පිහිවස් සමාදන් වුණ අදිෂ්ඨානයක් ඇති කරගන්න දවසකට එක වතාවක්වත් බුදුරජාණන් වහන්සේ ගැන හොඳට සිහි කරන්න. දවසකට එක වතාවක්වත් අඩුම තරමේ මහා වෙලාවක් බැරි නම් එක වතාවක්වත් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සිහි කරන්න පුරුදු වෙන්න. පින්වතුනි, එසේ මහා අසිරියක් දරාගෙන වැඩ සිටිය මගේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවරදී මේ ලෝකයේ තුල ජීවත් වෙන ශ්‍රාවකයන්ට විස්තර කර හරි ලස්සන සූත්‍ර දේශනාවක් ඇසුරු කරගෙනයි ඔබට අද මේ කරුණු ටික මම සාකච්ඡා කරන්නේ. මේ දේශනාවේ නම තමයි ආජඤ්‍ය සූත්‍රය. මොකද්ද? ආජඤ්‍ය සූත්‍රය. ආජඤ්‍ය සූත්‍රය කියලා කියන්නේ මේ අස්වැයෙක් උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවට තමයි කියන්නේ මොකද්ද? ආජඤ්‍ය සූත්‍රය. අජානීය අස්වැයෙක්, සාමාන්‍ය අස්වැයෙක් නෙවෙයි. අස්වැයන්ගේ කුලවල උසස්ම කුලය තමයි මොකද්ද? අජානීය අස්වැය. ඒ කියන්නේ අජානීය අස්වැයගේ ස්වභාවය මොකද්ද? කීකරුයි. අජානීය අස්වැයගේ ස්වභාවය මොකද්ද? කීකරුයි. කියන දේ අහනවා. ආයි කිව්ව දෙයට ඉහලින් දෙයක් කරන්න යන්නේ
ඕක කොහොම නෙවෙයි ඊට වඩා මට තේරෙනවා කියලා කරන්න දෙයක් කරන්න යන්නේ නෑ. හොඳට කීකරුව කියන දේ අහලා කටයුතු කරන අස්සෙක් තමයි කවුද? අජානීය අස්සයා. දැන් අපි කීකරුව වෙන්න ඕන. කාටද කීකරුව වෙන්න ඕන? බුදුරජාණන් වහන්සේට. වෙන කාටවත් කීකරු වුණා කියලා අපි ඉපදෙන එක නැති වෙනවද? අපි ලෙඩ වෙන එක, මැරෙන එක, වයසට යන එක මේ සබ්බ දුක්ඛයන්ගෙන් අපි නිදහස් වෙනවද? නෑ. බුදුරජාණන් වහන්සේට කීකරු වෙන තරමටම තමයි අපිට මේ සියලු දුක්ඛ කන්දයන්ගෙන්ම නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. පින්වතුනි ඔබ මොහොතකට හිතලා බලන්න. අනාදිමත් කාලයක් තිස්සේ මේ සංසාරේ ඇවිදගෙන එද්දී අපි හැමෝටම කීකරු වුණා. අපි අම්මට කීකරු වුණා, තාත්තට කීකරු වුණා, ස්වාමියාට කීකරු වුණා, බිරිඳට කීකරු වුණා, දරුවන්ට කීකරු වුණා, රජවරුන්ට කීකරු වුණා, නීතියට කීකරු වුණා. හැබැයි අපිට බැරි වුණා කාට කීකරු වෙන්නද? බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න. ඒ බුදුරජාණන් වහන්සේට කීකරු වුණා නම් පින්වතුනි අපි සංසාරේ මේ තාක් දුර ඇවිදගෙන ඉන්නේ. අදටත් අපි කාට කීකරු වුණත් බුදුරජාණන් වහන්සේට කීකරු වෙනවද කියන එක නුවණින් කල්පනා කරලා බලන්න ඕනි. හිතලා බලන්න ඕනි දෙයක්. අපි කීකරු භාවයේ කොච්චරද කියනවා නම් සමහර අවස්ථාවන් වලදී අපේ ජීවිතේ අම්මා තාත්තා ස්වාමියා බිරිඳ ඉස්සරහා අපි පින්කම් කරන එක පවා අතහැරලා දානවා. අපේ ජීවිතේ අපි බණ භාවනා කරන එක පවා අතහැරලා දාලා ඒ වචන වලට කීකරු වෙලා මේ සසරේ ඉන්නවා. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේට කීකරු වෙලා ඔබේ ජීවිතේ නිදහස හොයාගන්න හිම මහන්සි වෙනවද කියන එක හොඳට නුවණින් කල්පනා කරලා බලන්න. එහෙනම් මේ කීකරු බවින් ඉහළම සිටින හික්මවාලීමට හැකියාව ඉහළින්ම තිබෙන අජානීය අස්වැක් උපමා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර දේශනාවට තමයි කියන්නේ මොකද්ද? ආජඤ්‍ය සූත්‍රය. හොඳට මතක තියාගන්න. මේ ආජඤ්‍ය සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක් හැටියට අපේ ජීවිතෙත් කීකරු වෙන්න ඕන ස්වභාවයන් 8ක් පිළිබඳව සාකච්ඡා කරනවා. එහෙනම් කරුණු කීයක් පිළිබඳව සාකච්ඡා කරන සූත්‍රයක්ද? කරුණු 8ක් පිළිබඳව. අපි බලමු මේ දේශනාව මුල සිට අපිට ලැබෙන කාලය තුල විස්තර කරගන්න. මේ දේශනාව සිද්ධ කළේ සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා මහණෙනි රජුගේ සොඳුරු ආජානීය අශ්වයා අංග 8කින් සමන්විත විය යුතුය. රජුට සුදුසු වෙයි ඒ අංග 8න් යුක්ත නම් රාජ පරිහරණයට යෝග්‍ය වේ. රජුගේ අංගයක් යන ගණයට යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අශ්වය කොච්චර හිටියත් අජානීය අශ්වයන් අතර එක්කෙනෙක් තමයි තෝරගන්නේ රජතුමාට පරිහරණය සඳහා. ඇයි ඒ අශ්වයා නිකම්ම නිකම් කෙනෙක් වෙන්න බෑ. ඒ අශ්වයාට විශේෂ ගුණ 8ක් තියෙන්න ඕන. ඒ ගුණ 8න් සමන්නාගත වූ අශ්වයා තමයි රජතුමාගේ පරිහරණයට සුදුසු වෙන්නේ. එහෙම රජතුමාගේ අංගයක් බවට පත් වෙන්නේ. රාජ පරිහරණයට යෝග්‍ය වෙන්නේ. නිකම්ම නිකම් මේ අශ්වයෙක් ගෙනිහිල්ලා රජුරවන්ට දෙන්නේ නෑ. පින්වතුනි බලන්නකෝ ඒකෙත් හැටි. රජ කෙනෙක් පරිහරණය කරන අශ්වයාට තියෙන්න ඕනි අංග ටික. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කවර අංග 8ක්ද යත් මහණෙනි මෙහිලා රජුගේ අජානීය අශ්වයා මෞපිය දෙපාර්ශ්වයෙන්ම සුජාත වේ. මෞපිය දෙපාර්ශ්වයෙන්ම සුජාත වේ කියන්නේ කවලම් නැහැ. මෞපිය දෙපාර්ශ්වයෙන්ම පිරිසිදුව ඒ කුලයන් ආරක්ෂා කරගෙන ආපු අශ්වයෙක් බවට අජානීය අශ්වයෙකුගේ අජානීය වෙලඹකට දාව උපන්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. මෞපිය පාර්ශව කියන්නේ මෞපිය දෙපාර්ශ්වයෙන්ම මේ එයාලගේ ජීවිතය තුළ ඒ කුලය අපිරිසිදු කරගත්ත නැති කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඔන්න පළවෙනි දේ. යම් දිසාවක අජානීය අශ්වය උපදී නම් ඒ දිසාවේ උපන්නේ වේ. කොහේ හරි තැනක පිරිසුදු අජානීය අශ්වයන් උපදිනවා නම්
ඒ පැත්තකම උපදිච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ වගේම ඔහුට අමු වේවා වියලි වේවා යම් භෝජනයක් දෙන්නේ නම් ඒ නොවිසිරුවා සකසා අනුභව කරයි. දැන් සාමාන්‍ය ආහාරයක් දෙනකොට සාමාන්‍ය අස්වැයෙකුට අමු හරි වියලි හරි එකක් දුන්නොත් හැම තැනම ආහාර ගන්නකොට මොකක් කරගෙනද ගන්නෙ? විසිරුවාගෙන පිරියක් නැතුව. හැබැයි අජානීය අස්වැය එහෙම නෙවෙයි. අජානීය අස්වැය කොහොමද? ආහාර ටිකක් දුන්නොත් වියලි වේවා අමු වේවා ඒ දුන්න ආහාරය විසිරුවන්නේ නැතුව හරි ලස්සනට පිළිවෙලට අනුභව කරනවා. අජානීය අස්වැයට එහෙම පුළුවන් වුණාට සමහර මිනිස්සුන්ට එහෙම බෑ. එහෙමත් තියෙනවනේ. කෑම කාපු තැන සමහර වෙලාවට හලාගෙන ජරා කරගෙන එහෙම තියෙනවා. බලන්න මේ අශ්වයෙකුගේ තියෙන ගුණයක් ආහාර ටික ගන්න ගියාමත් විසිරුවා ගන්නේ නැතුව ගන්නවා. ඒ තැන සඳහන් කරනවා බෙටි දෙමු තැන ඔහු මුත්‍රා හෙළූ තැන ඉඳ ගන්නට හෝ සැතපෙන්නට හෝ පිළිකුල් කරයි. එයා ඉන්න තැන මුත්‍රා කළොත් එහෙම බෙටි දැම්මොත් එහෙම ආයේ එතන එයා ඉන්න කැමති වෙන්නේ මේ අජානීය අශ්වයෙකුගේ තියෙන ස්වභාවය. අජානීය අශ්වයෙකුගේ තියෙන ලක්ෂණය. එතන ඉන්නේ කැමති වෙන්නේ නැහැ. මේවා අපි මේ ටික මේ විදිහට මතක තියාගත්තම ඊළඟට මතු කරන ධර්ම කරුණ අපිට ගලප ගන්න ජීවිතේට ලේසි වෙනවා. දැන් මේ අජානීය අශ්වයෙකුගේ තියෙන භෞතික පෙනෙන ගුණ ටික කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟට ශ්‍රාවකයන් හැටියට මේ ශාසනය තුල අපේ ජීවිතේ හදාගන්න ඕන ගුණ ටිකක් මතු කරලා දෙන්නයි මේ යන්නේ. පින්වතුනි හරි පුදුමයි බලන්නකො බුදුහාමුදුරන්ගේ කරුණාව. නිකම් මේ ගුණ ටික කියන්නේ ගියේ නෑ. ඔබට අජානීය අශ්වයෙක් මින් බුදුරජාණන් වහන්සේගේ වචනයට කීකරු වෙලා ඒ ගුණ ටික ජීවිතේ දියුණු කරගන්න කියන එකයි මේ භාගතුන් වහන්සේ සිහිපත් කරන්නේ. ඒ විතරක් නෙවෙයි සඳහන් කරනවා කීකරු වූයේ අසුරට පහසු වූයේ වෙයි. හරිම කීකරුයි. අසුරට හරිම පහසුයි. හික්මවන්න ලේසි. දැන් අද ගෙවල් වල ඉන්න දරුවන් බලන්න හික්මවන්න ගියාම කොහොමද? හරි දුෂ්කරයි නේද? කියන දේ අහනවද? දෙයක් කිව්වොත් එහෙම ඒක පිළිගන්නෙම නෑ. දැන් බලන්න මේ අශ්වය හැම නෙවෙයි කීකරුයි හසුරුවන්න හරි ලේසි.